समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मं सवන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤයෝ රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා තංචේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨති උප්පජ්ජති නන්දී නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුඤ්ඤාති වදාමිති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමක් ලැබේවා. ජීවිතේ වඩාත් යහපත් වේවා. උතුම් ප්‍රඥාව පහළ වේවා. අදත් මේ තථාගත දේශනාව තමන්ගේ ජීවිතයේහි ප්‍රඥාව ඇති කරගෙන චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබට මේ උතුම් දේශනාවත් ජීවිතේටම ශක්තියක් වේවායි කියලා මුලින්ම හැමදිනාටම ප්‍රාර්ථනා කරන්න කැමැතියි, ආශිර්වාදේ කරන්න කැමැතියි. පින්වත්නි, අද අපේ ධර්ම දක්ෂිනාව සඳහා පින්වන්ත වූ දායකත්වයේ ලබා දෙනවා අංක 310 3C හිඹුටාන පාර අංගොඩ පදිංචි රූපා ගුණවර්ධන මෑණියන් විසින්. පසුව අපි මේ දායකත්වයේ දරන පින්වත් සියලු දෙනාටම මේ වෙලාවේදී අපි ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මුලින්ම 2021 පස්වෙනි මාසයේ 31 වෙනි දින උපන්දිනයේ සමරන තිවංකා චතුරානි දියණියට සුබ උපන්දිනයක්, අද උපන්දිනයේ සබරන චතුරානි දියණියට සුබ උපන්දිනයක් වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමින්ම අද මේ ධර්ම දේශනාව අපි ආරම්භ කරන්න සූදානම්. පින්වත් ඔබ සියලු දෙනාටම අද මා දේශනා කරන්න යෙදිච්චි ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන පුන්නෝවාද සූත්‍ර දේශනාවෙහි සූත්‍රාන්ත කොටසක් තමයි මා දේශනාවට පාදක කරගත්තේ. මේ දේශනාවේදී අපි බලාපොරොත්තු වන්නේ ජීවිතේ හැමදාමත් අපිට මුණ ගැහෙන, අත්විඳින, බොහෝ වෙලාවට අපේ සිත එක්තරා ආකාරයකට වෙනස් වීමකට ලක් වෙන විට, එසේ නැතොත් අපේ සිත තුළ තිබෙන්නා වූ සාමාන්‍ය ස්වභාවයට වඩා අපි දල වශයෙන් සඳහන් කළොත් ඔබේ සිත කේන්ති ගන්න අවස්ථාවක් මුණ ගැහෙනකොට, එහෙම නැත්නම් ජීවිතයේ සමහර දේවල් ඇති වෙනකොට ඒ කේන්ති ගන්නා වේලාවකදී අපේ ජීවිතයේ තුල තිබිය යුතු ඉවසීමේ වටිනාකම කොච්චරද කියන කාරණාව අද මේ මූලික දේශනාවේදී ඔබට මාව ධාරණය කරන්න කැමැතියි. ඉවසීම කියන මේ වචනේ ඇහෙනකොටම අපි දන්නවා බොහෝ වෙලාවට ඔබට ඔබේ ජීවිතයේ තුල මේ වචනය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේලාගේ දේශනාවලදී බොහෝ කරුණු කාරණා ඔයත් අහලා තියෙනවා. නමුත් මා බලාපොරොත්තු වන්නේ මේ පුන්න සූත්‍ර දේශනාව
පදනම් කරගෙන එහෙම නැත්නම් පුන්න ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අතර ඇතිවිච්ච සාකච්ඡාවක් පදනම් කරගෙන මේ කරුණු කාරණාවන් ඔබට අනාවරණය කරන්නට. මේ දේශනාව සිදු කරගෙන යෑමේදී අපි වෙනත් සූත්‍ර දේශනාවන්ද පාදක කරගන්න බලාපොරොත්තු වෙනවා. මජ්ක්‍ධිම නිකායේ අට කතාවත් අපි පරිශීලනය කළත් අට කතාවේ සඳහන් වන දීර්ඝ කතා ප්‍රවෘත්තියක් මීට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සූත්‍ර දේශනාවට අන්තර්ගත වන ධර්ම කාරණාවන් අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා මා විශ්වාස කරනවා ඔබට මේ දේශනාවේ සඳහන් වන බොහෝ ධර්ම කාරණාවන් ජීවිත කළමනාකරණය කර ගැනීම සඳහා අපි ගත කරන මොහොතක් පාසාම අපේ ජීවිතය යම් යම් ආකාරයේහි ගැටීම් වලට ලක්වන අවස්ථාවන් තිබෙනවා. ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදයේ තුල අපේ සිත යම් ආකාරයක වෙනස් වීම වලට ලක් වෙනවා නම් ඒ වෙනස් වීම ඔබේ කායික දුබලතාව ඇති කරන්නට කායික දුර්වලතාවන් ඇති කරන්නට බෙහෙවින්ම බලපානවා. මේ කාල පරිච්ඡේදයේ තුල Tamanට ලැබෙන යමක් තිබෙනවා නම් ඒ ලැබෙන දේ පිළිබඳව ඔබ සිතින් සිතලා සතුටටපත් වෙලා ජීවිත අවබෝධයේ ලෝක අවබෝධය තුල ජීවත් වීම වඩාත් ඔබේ බුද්ධිගෝචර භාවයේ පෙන්වන කරන අවස්ථාවක්. ඇයි එහෙම සඳහන් කළේ? මනස දුර්වල වෙනකොට අපි කායික වශයෙන් විශාල දුර්වලතාවකටපත් වෙනවා. අපි නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරන්නේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං. ආරෝග්‍ය පරමාලාභා කිව්වේ කායික නිරෝගීකම, සන්තුට්ටි පරමන්දනං කියලා කිව්වේ මානසික නිරෝගීකම. ජීවිතයේට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් අපට අත්‍යවශ්‍ය වන කාරණාවක්. මිනිසෙකුට ජීවිතය තුළ රජ ඔටුන්නක් දාගත්තත් ඒ රජ ඔටුන්න ලබාගත් මිනිසයාට කායික නිරෝගීකමක් නැත්නම් මානසික වශයෙන් නිරෝගීකමක් නැත්නම් එය ඔටුන්නක් නෙමෙයි, එය කටු ඔටුන්නක් බවට පත් වෙනවා. ලෝකයේ තුල තියෙන ස්වභාවය තමයි අනාගතයේ අපිට සතුට ඇතේයි කියලා කියන හැඟීමෙන් යුක්තව. අනාගතයේ සතුට අපිට තියෙනවා. ජීවිතයේ තුල ඒ සතුට සොයාගෙන වර්තමානයේහි විශාල වෙහෙසක් මහන්සියක් අපේ ජීවිතය ඇති කර ගන්නවා. විශාල ඛේදවාචයකට අපේ ජීවිතේ මුණ පානවා. පින්වත්නි, අනාගතයේ එහෙම ඔබට සුන්දරම කාල පරිච්ඡේදයක් උදා වෙන්නේ නැහැ. අනාගතයේ ඔබව සතුටටපත් කරන්න පුළුවන් දෙයක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඔබට අවධාරණය කළේ මේ ගත කරන මොහොත. මේ මොහොත, මේ ධර්මීය ශ්‍රවණය කරන මොහොත. මේ මොහොත තමයි ඔබට ඔබේ ජීවිතයේහි සුන්දරම කාල පරිච්ඡේදය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් මේ මොහොත තමයි වඩාත් යහපත් වූ දේ බවට පත් වෙන්නේ. ඒ නිසා මම මේ පූරිකාව පිළිබඳව සඳහන් කරමින් අපට අපේ ජීවිතයේ තුල ගැටීම් ඇතිවන අවස්ථාවලදී අපි ඒවා කළමනාකරණය කර ගැනීම. එහෙම නැත්නම් අපි තවත් කෙනෙක් එක්ක ගැටෙන්නේ නැතුව කොහොමද අපේ සිත සකස් කරගන්නේ? පිළියෙල කරගන්නේ කොහොමද? මේ උපක්ලේශ ධර්මයන් අපි කොහොමද හඳුනාගන්නේ? මා විශ්වාස කරනවා පුන්න තෙරුන් වහන්සේගේ චරිතාපදානයත් එක්ක ඔබට ඔබේ ජීවිතයට මේ ධර්ම කාරණාවන් මෙනෙහි කරන්න පුළුවන්. පසුගිය සතියේහි අපේ දේශනාවලදී සඳහන් කළේ සත්ත බොජ්ජංග ධර්ම වලට අනුව ධම්ම විචය කියන සම්බොජ්ජංග ධර්මයේ පිළිබඳව. ධර්ම මානසිකාරය ඇති කිරීම. එහෙම නැත්නම් ධර්මයේ ගැන මෙනෙහි කිරීම. ජීවිතයේ ඇතිවෙන සියලුම ප්‍රශ්නවලදී ගැටලුවලදී ඔබට පුළුවන්කමක් තිබෙනවා පින්වත්නි ධර්ම මානසිකාරය ඇති කරගන්න. ඒ ධර්ම මානසිකාරය තුළ ඇති කරගන්නා වඩාත් වටිනාම දෙයක් තමයි හැම වෙලාවක් තුළදීම අපේ ජීවිතයට ඉවසීම පුරුදු කර ගැනීම. ඉක්මන් නොවීම. ජීවිතයේ සමහරලාට බොහෝ දේවල් වලට අපි ඉක්මන් වෙනවා. නමුත් බලන්න පුන්න තෙරුන් වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියලා. අපි හොඳට ඔබට මා පුළුවන් තරම් මේ කාරණාව ප්‍රායෝගික ජීවිතයටත් බොහොම සරල ආකාරයකට බද්ධ කරගන්න පුළුවන් ආකාරයකට තමයි මේ දේශනාවත් මා දේශනා කරන්නේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපයේහි ජේතවනාරාමයේහි වැඩ වාසය කරන කාලයේදී පුන්න තෙරුන් වහන්සේ සවස් වේලාවේදී භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා
තථාගතයන් වහන්සේට ගරු සත්කාර සම්මාන සියල්ලක්ම සිද්ධ කරලා තථාගතයන් වහන්සේගෙන් විමසා සිටිනවා භාග්‍යතුන් වහන්ස මම තථාගතයන් වහන්සේගේ ධර්මය මුදින් ශ්‍රවණය කරපු කෙනෙක්. එපමණක්ම නෙමෙයි මම වඩාත් කැමැති බොහෝ පිරිසකින් ඈත් වෙලා හුදකලා වෙලා ජීවිතේ ගත කරන්නට. ඒ වගේම කෙලෙස් තවන වීරියකින් යුක්තව මගේ ජීවිතේ ගත කරනවා. මම දන්නවා මේ කෙලෙස් කියලා කියන්නේ අපට අපේ ජීවිතයේ තුල ගින්දරක් බවට පත් වෙලා තියෙන දෙයක්. පිච්චීමට ලක් වෙනවා. ඒ නිසා කෙලෙස් කියලා කියන්නේ යහපත් වූ දෙයක් නෙමෙයි. ඒ නිසා කෙලෙස් තවන්නට කෙලෙස් නැති කරන්නට මගේ ජීවිතේ මං යොමු වෙලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නිවනටම යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට සංක්ෂිප්තව අවවාදයක් කරන්නට මගේ මේ නිවන් මාර්ගය තවත් පහසු කරගන්නට භාග්‍යතුන් වහන්සේ මට ඊ타ත්ම සංක්ෂිප්තෙන් අවවාදයක් කරන්නට. පින්වත්නි ඔබට පේනෙම ඇති පුණ්‍ය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියේ ස්වාමීනි මම මේ ජනයාගෙන් වෙන් වෙලා මම ජීවත් වෙන්න කැමැතියි. පින්වත්නි ඔබ දන්නවා ඔබ සමහර වෙලාවට මේ ධර්මීය ශ්‍රවණය කරන වෙලාවේදී හුදකලා වෙලා ඔබේ ජීවිතය ගත වෙන්නේ. එක්කෝ ඔබ වයෝවෘද්ධ තත්යකටපත් වෙලා ඔබ ජීවිතය ගත කරනවා. ස්වාමිපුරුෂයා බිරිඳත් එක්ක ජීවත් වෙලා ස්වාමිපුරුෂයා නැති වෙලා ඔබ තනියම ජීවත් වෙනවා. බිරිඳ නැති වෙලා තනියම ජීවත් වෙනවා. එසේ නැතොත් දරුවන්ගෙන් ඔබ වෙන් වෙලා හුදකලා වෙලා ජීවිතය ගත කරනවා. විදේශ රටක ජීවත් වෙන කෙනෙක් නම් ඒ විදේශ රටක ජීවත් වෙන කෙනා Taman හුදකලා වෙලා තනියම ජීවත් වෙනවා. හුදකලා භාවයේ මිනිස්සුෙකුට ජීවිතේ වටිනවා. එහෙත් අපි දන්නවා සමහර ඇත්තන්ට මේ හුදකලා භාවය කියලා කියන්නේ ඊතරම් යහපත් දෙයක් නෙමෙයි. හැබැයි ධර්මයට Tamanගේ මනස යොමු කරගන්න පුළුවන් වෙච්ච කෙනෙකුට ඒ හුදකලා භව කියලා කියන්නේ පුදුමාකාර විදිහේ සුන්දර දෙයක්. ජීවිතේ සමහර වෙලාවට ධර්මයට Tamanගේ මනස යොමු කරගන්න බැරි අයට ඒ මනසට විවිධ සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි විවිධ දේවල් ගැටීම් වලට ලක් වෙනවා. හුදකලා භාවයටපත් වෙලා තනියම සමහර වෙලාවට සමාජයට විවෘත නොවි අපි සමහරලාට අපි දකිනවා බොහෝ පුච්චලයන් ඊ타ත්ම গুপ্ত ස්වභාවිකින් යුක්තව ජීවිතය ගත කරනවා. ඒ ධර්මයට Tamanගේ මනස යොමු කරගත්ත ඇත්තෝ නෙමෙයි. ඒ গুপ্ত වූ ජීවිත තුළ විවිධ අඳුරු ස්වභාවයන් තිබෙනවා. අහුමුළු ස්වභාවයන් තිබෙනවා. අපි නොදන්නා රහස් බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා කිසියම් කෙනෙක් හුදකලාවේ ජීවිතය ගත කරනවා නම් තරුණ වයසේ වෙන්න පුළුවන්, මැදි වයසේ වෙන්න පුළුවන්, ජීවිතයේ සැදෑ සමය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට Tamanගේ මනසට ධර්මයේ මෙනෙහි කරන්නට අවස්ථාවක් උදා කරගත්තොත්, කෙලෙස් තවන වීරියක් ඇති කරගත්තොත්, ඒ කෙලෙස් තවන වීරිය Taman මේ නිවීම ඇති කරගන්නට, නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට කියන මේ පරමාර්ථයෙන් යුක්තවම කටයුතු කරන්න හැකිනම් පුළුවන්කමක් තිබෙනවා නම් යා මේ සසරින් ඊ타මත් ඉක්මනින් Tamanගේ ගමන නිමාවකට පත් කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගෙන් පුණ්‍ය තෙරුන් වහන්සේ අවවාදයක් විදියට පින්වත්නි සඳහන් කළේ ස්වාමීනි මට නිවන අරමුණු කරගෙනම ඊ타මත්ම සංක්ෂිප්තයෙන් මට දේශනාවක් සිදු කරන්න කියලා කිව්වා. පින්වත්නි අද අපේ දේශනාවට මා පාදක කරගත්ත ගාථා පාඨයත් ඔයයන්ට මුලින්ම ශ්‍රවණය කරන්නට ලැබුණා. ඒ මුලින්ම ශ්‍රවණය කරන්නට ලැබිච්ච ගාථා පාඨය තමයි පුණ්‍ය තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අවවාදයක් විදියට සංක්ෂිප්තව මේ කාරණාව පැහැදිලි කරන්නට යෙදුනේ. සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤයෝ රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා තංචේබිකු අභිනන්දති අභිවදති අජ්ජෝසායේ තිට්ඨති මේ ආදී වශයෙන් පාලි පාඨයේ සඳහන් වන අර්ථය ඔබට වඩාත් හොඳින් පැහැදිලි කරනකොට ඊ타මත්ම සංක්ෂිප්තව අවවාදයක් කරන්න කියලා තමයි පුණ්‍ය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියේ. තථාගතයන් වහන්සේ මේ සංක්ෂිප්ත කාරණාව පින්වත්නි මේ විදිහට සඳහන් කරනවා. මේ සමහර වෙලාවට ඔබට එකපාරටම ඍජුවම අහපුවාම මේක තේරුම් ගන්නට බැරි වෙන්න පුළුවන්. එහෙම නමුත් මේ තමයි ලෝකයේ තුල තිබෙනා වූ ඇත්තම ස්වභාවය. මේ තමයි අපි තේරුම් ගත යුතුම කාරණාව. මේ පාලි පාඨයේ සඳහන් වන කාරණාව පින්නතුලාට මම සඳහන් කරන විට භාග්‍යතුන් වහන්සේ පුණ්‍ය තෙරුන් වහන්සේට සඳහන් කරන්නේ පුණ්‍යය
මේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය උපදවනා වූ මේ සිත් ඇලවීමකට ජීවිතය තුළ පත්වීමක් සිදු වෙනවා. අපේ සිත කියලා කියන්නේ හැම වෙලාවක් තුළදීම වඩාත් කැමැති දේවල් වලට සිත ඇලෙන ස්වභාවයක් තිබෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත් වන විට ඔබේ සිත නිරන්තරයෙන්ම කැමැත්තක් දක්වන්නේ ලෝකයේ තුල තිබෙන්නා වූ ප්‍රිය රූපයන් දිහා බලන්නට. අපි දන්නවා සෑම මිනිසෙකුටම මේ ඉන්ද්‍රිය ධර්මතාවන් පහක් තිබෙනවා. ඒ වගේ වෙනසක් ඇත්තේ නැහැ. අපට ඇස කන නාසය දිව ශරීරයේ මනස කියලා කියන මේ ස්පර්ශය එම නැත්නම් කය කියලා කියන මනසත් එක්ක ඉන්ද්‍රිය ධර්ම හයක් විදිහට සඳහන් වෙනවා ධර්මයේහි. නමුත් සාමාන්‍ය විදිහට ගත්තොත් එimhe ඇස කන නාසය දිව ශරීරයේ මේ කියන ඉන්ද්‍රිය ධර්මතාවන් මේවා පුජ්‍යලිකුගේ ආභ්‍යන්තරික ආයතන. අපි දන්නවා ආයතන කියලා කියපුවාම ආයතනවලදී සිදුවන්නේ ගනු දෙනුවක් සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා ඔබ කිසියම් තැනකට ගියාට පස්සේ බැංකුවකට හෝ වේවා වෙනත් තැනකට හෝ වේවා ආයතනයකට ගියාට පස්සේ සිදුවන්නේම එතන ගනු දෙනුවක්. සේවාවන් සිදු කිරීමක් සිදුවන්නේ. යම් දෙයක් දෙනවා යම් දෙයක් ගන්නවා. මේ මිනිස්සෙකුගේ ජීවිතයේ තුල මේ ඉන්ද්‍රිය ධර්මතාවන් පහ විශේෂයෙන් ආභ්‍යන්තරික ආයතන විදිහට සලකනකොට ලෝකයේ තුල තිබෙන්නා වූ බාහිර ආයතන තවත් පහක් තිබෙනවා. ඒ බාහිර ආයතනත් එක්ක තමයි අපි නිරන්තරයෙන්ම ගනුදෙනු කිරීමක් අපි සිද්ධ කරන්නේ. අපි ඇසින් රූප දකින එක, කනින් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ දැනෙන එක, දිවට රස ඔබට දැනෙන එක, කයට ඔබේ ස්පර්ශය කියලා කියන එක දැනෙන එක. බාහිර ලෝකයේ තුල තිබෙන්නා වූ වස්තුන් එක්ක ආභ්‍යන්තරික වශයෙන් තිබෙන්නා වූ ඔබේ ඉන්ද්‍රිය ධර්මතාවන් නිරන්තරයෙන්ම ගනුදෙනු කිරීමක් කරනවා. ලෝකයේ ඔබ ග්‍රහණය කරගන්නා ස්වභාවය. ඔබ කොහොමද ලෝකයේ ග්‍රහණය කරගන්නේ? මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට එක එක විදියට එක එක ස්වභාවිකී යුක්තව තමයි ලෝකය ග්‍රහණය වීම සිදුවන්නේ. සමහර වෙලාවට මට දැනෙන දේ නෙමෙයි ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ඔබේ ජීවිතය තුළ දැනෙන්නේ. අපට වඩා වෙනත් ජාතියක් අදහන කෙනෙකුට ආගමක් අදහන කෙනෙකුට යට වෙනත් විදිහකට දැනෙන්න පුළුවන්. එතකොට ලෝකේ පාලනය කරගන්නවා යයි කියලා කියන්නේ වෙන කවුරුත් පාලනය කරන දෙයක් නෙමෙයි. ලෝකේ පාලනය කරගන්නවා කියලා කියන්නේ ඔබම ඔබේ ජීවිතය පාලනය කර ගැනීම. මේ පාලනය කර ගැනීම වෙනත් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ පාලනය කර ගැනීම අපට අපේ ජීවිතය තුළ අපිම සිදු කරගත යුතු කාරණාවක්. පින්නත්නි එතකොට අපි නිරන්තරයෙන්ම සිදු කරන්නේ ලෝකෙත් එක්ක ගනුදෙනුවක්. මේ ගනුදෙනුවේදී භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කරන්නට යෙදුනේ අපිට නිරන්තරයෙන්ම ගනුදෙනුදු සිදුවන්නේම අපි ප්‍රියමනාප වූ කැමති දේවල් තමයි අපි ජීවිතය තුළ සෙවීම සිදු කරන්නේ. ඇහින් රූපයක් බැලුවට පස්සේ ඒ රූපය වඩාත් ලස්සන නම් සුන්දර නම් ඒ සුන්දර රූපය බලන්ට දකින්ට අපි වඩාත් කැමැත්තක් දක්වනවා. ලෝකයේ කිසිම මිනිසෙක් අසුන්දර රූප දකින්න කැමති නැහැ. ලෝකයේ මිනිස්සු හැම කේලාවකදීම හැම අවස්ථාවකදීම ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ ප්‍රිය වූ මනාප වූ රූපයක් Tamanගේ ඇසට බලන්ට දකින්ට. ඒ ඇසට ඒ ප්‍රිය වූ රූපය ඇති වෙන වෙලාවේදී එහෙම නැත්නම් ඒ මුණ ගැහෙන වෙලාවේදී සම්මුඛ වෙන වෙලාවේදී ඒ හරහා Tamanගේ ඉන්ද්‍රිය ධර්මතාවන් ක්‍රියාත්මක වීම සිදු වෙනවා. අපි කියනවා අපිට ඇසත් රූපයත් මුණ ගැහෙනවා. ඊළඟට අපිට ඒ තුල යම් ආකාරයක විඥානයක් ගොඩනගෙනවා. ඊට පස්සේ ස්පර්ශයක් දැනෙනවා. වේදනාවක් දැනෙනවා. සංඥාවක් දැනෙනවා. සංස්කාර ධර්මයන් නිරන්තරයෙන්ම එකතු වීමක් සිදු වෙනවා. කොටින්ම ගත්තොත් ප්‍රිය රූපයක් දැක්කට පස්සේ ඒ ප්‍රිය රූපය හැම වෙලාවක් තුලදීම මගේ ජීවිතය තුළ තියෙන්න ඕනේ බලන්න ඕනේ කියලා හිතෙනවා. කනින් ලස්සන ශබ්ද අහන්ට ප්‍රියමනාප වචන අහන්ට මගේ කැමැත්තක් තිබෙනවා. ඒ සඳහාම මගේ සිත බැඳිලා යනවා. ඒ විතරක් නෙමෙයි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේම රස මස වලින් යුක්තව ආහාර පරිභෝජනය සඳහා. ඒ නිසා මගේ සිත මේ පැත්තට ඇදිලා යනවා. නාසයට කවදාවත් අපි වෙන ගඳක් අපි අහන්ට බලන්ට දකින්ට එහෙම නැත්නම් එය ඉව කරන්නට සූදානමක් ඇත්තේ නැහැ. නාසයෙන් හැම වෙලාවක් තුලදීම බලාපොරොත්තු වන්නේම හොඳ සුවඳක් දැනෙන්න.
කයට ඊ타ත්ම හොඳ ස්පර්ශයක් අපි කියන සුඛා ස්පර්ශයක් ලබා ගන්නට අපි උත්සාහ කිරීමක් කරනවා. පින්වත්නි ඔබ හිතන්න කල්පනා කරන්න ලෝකේ මිනිස්සු හොයන්නේම ওই කාරණාවමයි. ලෝකේ මිනිස්සු කෝටියක් දවසකට මිල මුදල් හම්බ කළා. දවසකට රුපියල් 4-500ක් දෛනික වශයෙන් ජීවිතේ හොයන මිනිස්සුක්වත් කරන්නේම එකම ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තමයි ඔන්නෝයි කියලා කියන ඉන්ද්‍රිය ධර්මතාවන් හරහා ලෝකේ සුන්දරයයි කියලා හිතන ප්‍රියමනාපයයි කියලා හිතන ඒ වගේම Tamanගේ ජීවිතයට වඩාත් සුඛයයි කියලා හිතන කාරණාවන් සෙවීමයි. මේකට තමයි මිනිස්සු ගොඩාක් වෙලාට වෙහෙසෙන්නේ මහන්සි වෙන ජීවිතය තුළ. මා ඔය යතන සඳහන් කළේ අනාගතයේ කවදා හරි දවසක මට සතුටක් තියේවි ප්‍රියමනාප භාවයක් තියේවියයි කියලා කියන හැඟීමෙන් යුක්තව වර්තමානයේ මිනිස්සු ගොඩාක් වෙහෙස වෙනවා මහන්සි වෙනවා. මා ඔබින් අහන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුළ මේ අත්දැකීම තියෙනවාද? ඔබ මීට අවුරුදු 15ක් 20ක් 30කට උඩදී කල්පනා කළා නේද මට අහවල් කාලයේදී මගේ ජීවිතයේ තුළ ප්‍රියමනාප භාවයක් තියේවි, සුන්දරයක් තියේවි, සතුටක් තියේවි. මට ඇහින් කනින් නාසයෙන් දැකලා බලලා සතුටක් විඳින්න පුළුවන් දෙයක් ලෝකයේ තුල තියෙනවා. පින්වත්නි මේ කාරණාව හිතනකොට කල්පනා කරනකොට අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ ඒ සඳහා වෙහෙස වුණා, මහන්සි වුණා, කැප වුණා. නමුත් ඔබට ඒ නිසි කාල පරිච්ඡේදයට එනකොට ඔබේ වයස වෙන්න පුළුවන් ඒ ඕනෑම දෙයක් ඒ කාල පරිච්ඡේදය එනකොට ඔබ හිතන්න කල්පනා කරන්න ඔබට තාමත් ඒ බලාපොරොත්තු වෙච්ච දේ ජීවිතය තුළ ලැබිලා නැහැ. එනිසා ඒක බොරුවක්. එනිසා ඒක එක්තරා ආකාරයකට මායාවක් බවට පත් වෙනවා. එනිසා මිනිස්සෙක් දවසකට කෝටියක් සල්ලි මිල මුදල් හෙව්වත් රුපියල් 100ක් 200ක් 500ක් 1000ක් හෙව්වත් කරන්නේම මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතාවලින් ලෝකයේ තිබෙන දේවල් ග්‍රහණය කරගෙන ඒවා ප්‍රියමනාපයයි කියලා කියන හැඟීමෙන් යුක්තව ලස්සන නම් සුන්දර නම් අපි ඒවා ප්‍රියමනාප විදියට අපි ලබා ගැනීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි Tamanගේ මනසට දැඩි ලෙස ග්‍රහණය කර ගැනීමක් සිදු කරනවා. අජ්ජෝසාය තිට්ඨති කියලා කියපුවා මේකට බැස ගන්නවා. ඇතුළටම කිදා බැස ගැනීමක් සිදු කරනවා. මිනිස්සු කවදාවත් ඒකෙන් ගැලවෙන්නට උත්සාහ කරන්නේ නැහැ. හැමදාමත් සැපයයි කියලා හිතන දේවල් හොයනවා. නමුත් ඒ සැපේ නොලැබෙන අවස්ථාවක් ජීවිතය තුළ දා වෙනවා. ඒ සැපේ తాවකාලික වශයෙන් තිබෙන බවක් ඔබට තේරෙන්නේ නැහැ. ඒ සැපේ පිටිපස්සේ මිනිසෙක් ගමන් කරන්නට අවසානයේදී ඔහුට දුකක්ම උපදිනවා. මෙන්න මේ කියන සංක්ෂිප්ත කාරණාව මෙය පටිච්චසමුප්පාද දේශනාවකට අපට සම්බන්ධ කරලා දේශනා කරන්න පුළුවන්. පුන්න තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මෙන්න මේ කියන කාරණාව. ඒ තමයි ප්‍රියමනාප වූ සිත් අලවන්ට තිබෙන ලෝකයේ තුල තිබෙන දේවල් තිබෙනවා නම් පුන්න Tamanගේ ඇස කන නාසය දිව ශරීරය කියලා කියන මේ ඉන්ද්‍රිය ධර්මතාවලින් ලෝකයේ ප්‍රියමනාප වූ දේවල් මිනිස්සු අල්ල ගන්නවා. අල්ලගෙන ඒවා බැස ගන්නවා. ඒ බැසගෙන ඒවා ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. මිනිසුන්ට එකකින් ගැලවෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ සියලුම දේවල් ඇති වෙන්නෙම වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි තෘෂ්ණාව නිසායයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඒ නිසා නන්දි සමුදාය දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. පුන්න මේ ලෝකයේ තුල තෘෂ්ණාව නිසාම තමයි මනුෂ්‍යයට මේ ස්වභාවය ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ තුල ප්‍රියමනාපයයි Tamanට අයත්‍යයි කියලා කියන හැඟීම යුක්තව සියලුම දේවල් ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. ඔබට ඔබේ දරුවන් ප්‍රියමනාපයයි කියලා හිතෙනවා. ඔබේ වතු පිටි තියෙන දේවල් ප්‍රියමනාපයයි කියලා හිතනවා. ඔබේ ආදායම, ඔබේ පෙන්ෂන් එක, එව නැත්නම් ඔබට වෙනත් තියෙන සියලුම දේවල් ප්‍රියමනාපයයි කියලා කියන හැඟීමින් යුක්තව ග්‍රහණය කරගන්න ගියාට පස්සේ ඒ සිදුවන්නේම කිසිම කාරණාවක් නිසා නෙමෙයි තෘෂ්ණාව නිසාමයි සිදුවන්නේ. ඒ තෘෂ්ණාව නිසාම තමයි මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ දුක්ඛය කියලා කියන එක. එහෙම නැත්නම් දුක්ඛ සමුදය කියලා කියන එක. බලන්න චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවටත් මෙය පාදක කරගන්න පුළුවන් දුක්ඛ සමුදය විදිහටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට දුක්ඛ සමුදය විදිහටම සඳහන් කරපු කාරණාව මේ වෙසක් කාල පරිච්ඡේදය තුළ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නටම යෙදිච්ච වටිනාම කාරණාව. දුක හට ගැනීමටම පාදක වන්නේ මේ තෘෂ්ණාව බව මෙතනදී පැහැදිලි කරන්නට යෙදුණා. ඒ නිසා එවැනි ග්‍රහණය කර ගැනීමක් මිනිස්සෙක් ලෝකයේ තුල ජීවිතය තුල නැත්තම් යා ප්‍රියමනාපෝ ඉෂ්ට වූ කාන්තෝ මනාපෝ දේවල් යා
ප්‍රියමනාප විදිහට Tamanගේ මනසට ග්‍රහණය කරගන්නේ නැත්නම් එතනම තිබෙනවා දුක්ඛය නිරෝධය කිරීමේ ස්වභාවය. දුක නැති කිරීමේ ස්වභාවය. එනිසා කිසියම් කෙනෙක් අපිට පේනවා මේ අන්ත දෙක අතර තමයි දෝලණය වීම සිදුවන්නේ. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී අපි හැම කෙනෙක්ම ජීවිතය තුළ උත්සාහ කළ යුතු වන්නේම මේ නිදහස ඇති කරගන්නට නම් භාග්‍යතුන් වහන්සේට පුණ්‍යතෙරුන් වහන්සේ සඳහන් කළේ ස්වාමීනි මට අවශ්‍යයි තනියම හුදකලාවේ ජීවිතය ගත කරන්න. මගේ සිත කෙලෙස් තවන වීරියකින් යුක්තවයි තිබෙන්නේ. කෙලෙස් නැති කිරීමේ පරමාර්ථයෙන් යුක්තවයි මම කටයුතු කරන්නේ. ඒ විතරක්ම නෙමෙයි මම නිවන අරමුණු කරගෙන ජීවිතය ගත කරනවා. ස්වාමීනි එහෙමනම් මට අවවාද කරන්න. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයයි පින්වත්නි ඔබට සිද්ධ කළේ ඔබ ජීවිතය තුළ නිවීම බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ජීවිතය තුළ සැනසීම බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ජීවිතය තුළ හුදකලා භාවය ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබ ග්‍රහණය කරගෙන තිබෙන අල්ලාගෙන තිබෙන ඔබ ජීවිතය තුළ මනස්කාතයක් විතර අල්ලාගෙන තිබෙන බොහෝ දේවල් අයින් කරන්න අවශ්‍ය වෙනවා. ඒ අල්ලා ගැනීමම කියලා කියන්නේ ග්‍රහණය කර ගැනීමම කියලා කියන්නේ වෙන කිසිවක් නෙමෙයි එය තෘෂ්ණාව නිසාම ඇතිවෙන දෙයක්. ඒ නිසාම තමයි අපට දුකක් උපදින්නේ. මරණයට පත්වෙන මොහොතේදී බොහෝ දේවල් අපිට අත්හැරලා දාලා යන්න බැරි ස්වභාවයක් තිබෙනවා. දරුමල්ලන්ගෙන් වෙන්වෙනකොට දෙමව්පියන්ගෙන් වෙන් වෙනකොට අපට අපසතුව තිබෙන බොහෝ දේවල් අහිමි වෙලා යනකොට ජීවිතය තුළ එක්තරා ආකාරයක මහා දුකක් වේදනාවක් කනගාටුවක් ඇති වෙන්නෙම ඔබ බොහෝ දේවල් ග්‍රහණය කරගෙන තිබෙන නිසාමයි. පින්වත්නි මේ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පුණ්‍යතෙරුන් වහන්සේට මේ කාරණාව දේශනා කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේගෙන් පුණ්‍යතෙරුන් වහන්සේ විමසා සිටියේ ස්වාමීනි මම වඩාත් කැමැති ඔබ වහන්සේ දේශනා කරන්නට ඉදිච්චි මේ කාරණාව ඊටමත් හොඳින් මම ග්‍රහණය කරගත්තා. ඊටමත්ම හොඳින් තේරුම් ගත්තා. මා යා යුතු මඟ කුමක්ද කියන එක නොයා යුතු මඟ කුමක්ද කියලා කියන එක මට ඊටමත්ම හොඳින් වැටහුණා. භාග්‍යතුන් වහන්සේ සංක්ෂිප්තයෙන් දේශනා කරන්නට ඉදිච්චි මේ ධර්මය මම වඩන්ට මම යනවා. මේ මෙනෙහි කරන්නට යනවා. ඒ මෙනෙහි කරන්නට යන්නේ කොහාටද? මම සුණාපරත්ත කියන දේශයට මම ගමන් කරන්න කැමැතියි. අටකතාවෙහි සඳහන් වන අවස්ථාවන් තිබෙනවා 4 ස්ථානයකට උන්වහන්සේ වැඩම කරා කියලා. නමුත් ඔබට මම මේ දේශනාව සූත්‍ර කොටසටම පාදක කරගන්න නිසා මේ කාල වේලාව අනුකූලවම මේ අවසන් කරගත යුතු නිසා මා වඩාත් කැමැති මේ දේශනාවට පාදක වෙච්ච කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නට. ස්වාමිනී මම කැමැති සුණාපරන්ත කියන දේශෙන්ට යන්න. මම එහි වාසය කරන්න කැමැතියි. තථාගතයන් වහන්සේ සඳහන් කරපු එය සංක්ෂිප්ත කාරණාව මම වඩාත් ගැඹුරින් මම මෙනෙහි කරනවා. නාම රූප ධර්මතාව පිළිබඳව මම වඩාත් ගැඹුරින් මෙනෙහි කරනවා. මම සමත විදර්ශනා භාවනාවක යොමු වෙලා මගේ මනස මම නිදහස් කරගන්නවා. මොනතරම්නම් වටිනා කාරණාවක්ද? මිනිස්සෙකුට ජීවිතයේ තුළ මේ නිදහස් වීම ඇති කරගන්නට හැකිනම් පුළුවන්කමක් තිබෙනවා නම් කොච්චර වටිනවද? ඔබට ඔබේ ජීවිතයේ තුළ මොනතරම් දේවල් තිබ්බත් මොනතරම් දේවල් ඔබ අත්විඳත් අත්දැක්කත් වේදනාවටපත් වුණත් ඔබ උත්සාහ කළ යුතු වන්නේම තමන්ගේ ජීවිතය තුළ මේ නිදහස සොයාගෙන යෑම. වඩාත් වටින්නේ සුණාපරන්ත දේශයට වැඩම කරනවා යයි කියලා කියන මේ කතාව ඇහෙනකොටම භාග්‍යතුන් වහන්සේ සුණාපරන්ත දේශයට වැඩම කරන්නට යන පුණ්‍යතෙරුන් වහන්සේට වදාරන කාරණාව බලන්න. ඔබට ඔබ ජීවත් වෙන ගෙදර වෙන්න පුළුවන්, වටපිටා පරිසර වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, කොතනක හෝ වෙන්න පුළුවන්. ඔබට මේ ජීවිත කළමනාකරණය කරගන්න අවශ්‍ය කරන මනස කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙන හොඳම ධර්මතාවක් ඔබට මෙතනදී උකහා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ පුණ්‍යතෙරුන් වහන්සේට සඳහන් කරන්නේ චණ්ඩාකෝ පුන්න සුණාපරන්තකා මනුස්සා පරුසාකෝ පුන්න සුණාපරන්තකා මනුස්සා සචේතං පුන්නා සුණාපරන්තකා මනුස්ස අක්කොස්සි සන්ති පරිභාසි සන්ති තත්තතේ පුන්න කින්ති භවිස්සති තිති. පුන්නය සුණාපරන්ත මිනිස්සු බොහොම ඡණ්ඩයි. පුන්නය සුණාපරන්ත මිනිස්සු බොහොම පරුසයි. ඡණ්ඩයි පරුසයි. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයට ඔබ වහන්සේ වැඩම කළාට පස්සේ ඔබ වහන්සේට ආක්‍රෝෂ කරන්න පුළුවන්.
නින්දා බව පරිභව කරන්න පුළුවන්. දැන් මෙහිම තැනකට වහන්සේ වඩිනකොට කොහොමද ඔබේ සිත කලවනාකරණය කරගන්නේ? පුන්න තෙරුන් වහන්සේ වැඩම කරන්න උත්සාහ කරන්නේ නිවන අරමුණු කරගෙනම. භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තෙන් දේශනා කරපු ධර්මකාරණාව වඩාත් හොඳින් තීරුම් අරගෙන තමන්ගේ මනස සකස් කරගන්න පිළිල කරන්න උත්සාහ කරන්නේ. පුන්නය ඔබ ඒ උතුම් පරමාර්ථ ධර්මයට යන විට, ඒ ධර්මකාරණාවට යන විට හැබැයි ඔබ යන්ට සූදානම් වන සුණාපරන්ත දේශය කියලා කියන්නේ සුන්දර මිනිසු ජීවත් වෙන තැනක් නෙමෙයි. ඒ සුන්දර මිනිසු ජීවත් වෙන පරිසරයක නම් තමන්ට තමන්ගේ මනසෙහි කිසිදු වෙනසක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් සුණාපරන්ත දේශයේ ජීවත් වෙන මිනිස්සු බොහොම ඡණ්ඩ මිනිස්සු, ඒ වගේම බොහොම පරුෂ මිනිස්සු, ඒ වගේම එකිනෙකාට ආක්‍රෝෂ පරිභව කරගනිමින් ජීවත් වෙන අය. එනිසා ඔබටත් ඒ ප්‍රදේශයට ගියාට පස්සේ අපට පේනවා ඔබටත් මේ ජීවිතයේ තුල මේ මිනිසුත් එක්ක එක්තරා ආකාරයකට ගැටීමකට ඔබට ලක් වෙන්න සිදු වෙනවා. පින්නත් ඔබ දන්නවා ඔබට ඔබේ ජීවිතයේ තුලත් ඔබත් ඔබ සුණාපරන්ත දේශයකට නොගියත් ඔබ ජීවත් වන පරිසරය තුල ඔබට නිරන්තරයෙන්ම මිනිසුන්ගේ ඡණ්ඩ පරුස වචන අසමින් වඩ ජීවත් වෙන්න සිදු වෙනවා. ආක්‍රෝෂ පරිභව කරන මිනිසුත් එක්ක ඔබට ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. අප දන්නවා අපි හැම වෙලාවක් තුළදීම යම් යම් ආකාරයෙහි ගැටීම් වලට ඒ අවස්ථාවලදී ලක් වෙනවා. ඔබට ඔබේ නිවසේ ජීවත් වන දෙමව්පියන්, දරුවන්, ඥාතීන්, මුණුබුරු, මිනිබිරියන් එක්ක සමහර වෙලාවට ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට අසල්වාසී පිරිසත් එක්ක ඔබට මේ වගේ ඡණ්ඩ පරිසරයේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට පේනවා අපේ නිවන් මාර්ගය ගොඩක් ඈතට යනවා. එතකොට අපේ සිත නිරන්තරයෙන්ම යම් යම් ආකාරයෙහි ගැටීම් වලට ලක් වෙනවා. බලන්ට සුණාපරන්ත දේශයට වැඩම කරන්න උත්සාහ කරන පුන්න තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ එහි යෑමට මත්තෙන් එහි තිබෙන භයානක ස්වභාවය පැහැදිලි කරන්නට යෙදුණා. අපිට මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා, අපිට අට කතාවෙත් පැහැදිලි කිරීමක් කරනවා. අක්කෝසිස්සන්ති, අපිට ඡණ්ඩාති කියලා කියමු දුෂ්ටයි, පරිසාති කියලා කියමු බොහොම කර්කශයි. ඒ වගේම අක්කෝසිස්සන්ති කියලා කියන්නේ දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් පරිභව කිරීමක් කරනවා. ඔබ දන්නවා මේ කාරණාව වඩාත් හොඳින් අපිට සරල විදිහට පැහැදිලි කරගන්නකොට මිනිස්සු එකිනෙකාට දොස්පරස් තියාගන්නට හේතු තියෙනවා. සමහර වෙලාවට මිනිස්සු බයිනකොට, දෝෂාරෝපණය කරනකොට ඒ දෝෂාරෝපණයක් කරන්නට හේතුවක් සකස් කර ගැනීම සිද්ධ කරනවා. මේ ලෝකයේ තුල නිමා දමන්නට අමාරුම දෙයක් තිබෙනවා. අපි දන්නවා අපි සියලු දෙනාටම ලෝකයේ තුල ගිනි දෙකකින් පෙළඹීම සිදු වෙනවා. ඒ ගිනි දෙක තමයි, එකක් තමයි බඩගින්න කියලා කියන්නේ. අනිත් එක තමයි කෝපයේ නැමැති, තරහව නැමැති ගින්න. සමහර වෙලාවට මේ දවස්වල ඔබ නිවස වෙලා ජීවත් වෙන විට, ඔබේ රැකියාව අහිමි වෙනකොට, ඔබට ගමනක් බිමනක් යන්න බැරි වෙනකොට, ඒ වගේම ඔබේ දූ දරුවන් එක්ක කටයුතු කරන්න බැරි වෙනකොට, ඔබේ ආදායම අහිමි වෙනකොට, ඔබට සමහර වෙලාවට මේ කොවිඩ් එන්නත ලබා ගන්නට බැරි වෙනකොට, සහනාධාර මල්ල ලබා ගන්නට බැරි වෙනකොට අපට බඩගින්නක් ඇති වෙනවා. ඒත් එක්කම කෝපයත් ඇති වෙනවා. බඩගින්න කියලා කියන්නේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට තියෙන පොදු ධර්මතාවක්. ඕනෙම මිනිස්සෙක් Tamanට බොහෝ දේවල් සඳහන් කරන්නේ ඕනෙම දෙයක් ඉවස ගන්න පුළුවන්, හැබැයි බඩගින්න ඉවස ගන්න බෑ කියලා කියනවා. ඒ තිරිසංගත සතුන්ටත් ඒ වගේම තමයි. මිනිස්සෙකුටත් ඒ වගේම තමයි. අපිට පේනවා ඒ නිසා බඩගින්නත් කෝපගින්නත් කියලා කියන්නේ ලෝකී මිනිසුන්ගේ ජීවිතය ගින්නෙන් පෙළෙන ප්‍රධානතම කාරණාවක්. පින්වත්නි, පසුගිය දවස් කීපෙ අපි දැක්කා බඩගින්නේහි දුගී දුප්පත් ලෙස කටයුතු කරන මිනිස්සු සමහර වෙලාවට යාචකයන් විදියට ජීවත් වෙන, වීදිවල ජීවත් වෙන නැත්තන්. තිරිසංගත සත්තුන් මේ කාල පරිච්ඡේදය තුල සුනකයන්ට කැම ඇත්තේ නැහැ. තිරිසංගත සත්තුන්ට කැම ඇත්තේ නැහැ. බොහෝ දෙනෙක් අපි දැක්ක සමාජ මාධ්‍ය ජාලා තුල ඊයතන්ට කැම බීම ආදී ලබා දීම සිදු කරනවා. කාල දාන විදිහට සඳහන් කළොත් එය මේ කාල පරිච්ඡේදය තුළ උතුම්ම දානයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අතුරු කාරණාවක් විදිහට සඳහන් කළේ ඔබට හැකිනම් පුළුවන්කමක් තිබෙනවා නම් එවැනි යාචකයන්ට, නැතිබෙරිය අයට, තිරිසංගත සතුන්ට කැම වේලක් ඔබට දෙන්න පුළුවන් නම්, ඔබ සතුව තිබෙනවා නම් එය වටිනා පින්කමක් විදිහටත් මේ වෙලාවේදී සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපි අපේ ජීවිතයේ තුළ මේ බඩගින්නත් කෝපගින්නත් කියන දෙක
අපි නිවා ගන්න තමයි අපි උත්සාහ කළ යුතු වන්නේ. අපි දේශනාවට පාදක වන ප්‍රධානතම කාරණාව තමයි මේ කෝපගින්න කියන එක. දැන් බලන්න සුණාපරන්ත දේශයට වැඩම කරන්නට යන පුන්න තෙරුන් වහන්සේට මේ මිනිසුත් එක්ක ගැටීමක් ඇති කරගත්තොත් එහෙම මේ මිනිසුත් එක්ක බහින් බස්සීමක් ඇති කරගත්තොත් එහෙම උන්වහන්සේට අනිවාර්යයෙන්ම Tamanගේ ජීවිතේට මේ කෝපගින්න කියලා කියන එක ඇති වෙනවා. අපි දන්නවා සමහර ඇත්තන්ට මොනතරම්නම් දේවල් කිව්වත් බැන්නත් ඊයතු කවදාවත් කෝපයටපත් වෙන්නේ නැහැ. සමහර ඇත්තන්ට පුංචි වචනයක් වෙනස් වුණත් ඒ වචනේ පදනම් කරගෙන පුදුමාකාර විදිහේ කෝපයක් Tamanගේ සිත තුළ ඇති කරගන්නවා. අවුරුදු ගණන් අවුරුදු 10 15 20 30 40 50 වෙනකම්ම සමහර වචනයක් නිසා සිතේ ඇති කරගත්ත කෝපගින්න දැඩි සංඥාවක් බවට පත් කරගනිමින් සමහර ඇත්තෝ ජීවත් වෙනවා. ඒ Tamanගේ ජීවිතයට ඉතාමත්ම හානි කරයි. ඒ නිසා පින්වත්නි මේ කෝපය එහෙම නැත්නම් ආඝාතයට එහෙම නැත්නම් නිරේට යොමු කරන මේ ධර්මතාව කියලා කියන්නේ මේක පින්වත්නි අකුසල ධර්මතාවක්. අප දන්නවා ධර්මයේ තුල සඳහන් වෙනවා නවවිධ ආඝාත වස්තුන් පිළිබඳව සඳහන් වෙනවා. මේ නවවිධ ආඝාත වස්තුන් නිසා සිතෙහි යම් ආකාරයක කෝපයක්, ක්‍රෝධයක්, වෛරයක් කියන එකක් ඇති වෙනවා. මේ අභිධර්මයට අනුකූලව ගත්තට පස්සේ ආඝාතය කියලා කියන්නේ උපක්ලේශ ධර්මයක්. සමහර වෙලාවට එය Taman නිසාම ධර්මයෙන් සඳහන් වෙන්නේ අසංකාරිකව හෝ එහෙම නැත්නම් අනුන්ගේ මෙහිවීමකින් සසංකාරිකව Tamanගේ මනස තුළ ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නවා මේ ධර්මයේ තුල විග්‍රහ කරනකොට දෝමනස සහගත පටික සංපයුක්ත අසංකාරික සිත සහ දෝමනස සහගත පටික සංපයුක්ත සසංකාරික සිත මෙන්න මේ ආකාරයකට දේශ සහගත අකුසල් සිත් 15 පිළිබඳව සඳහන් වෙනවා. ඒ සතර අපායට වැටීම සඳහා බලපාන බරපතලම අකුසල චෛතසික ධර්මයක්. සමහර වෙලාවට ඔබට ඔබේ හිතටම මේ කෝප සහගත සිතුවිලි ඇති වෙනවා. ඒ නිසා තමත් සමහර වෙලාවට අනුන්ගේ මෙහෙවීමකින් සමහරලාට ඔබේ අම්මා තාත්තා අවුස්සනවා. සමහරලාට තාත්තා අවුස්සනවා. අම්මා අවුස්සනවා. කියනවා යන්න බලන්න ඉන්නපා කියලා. ඒ කවුරු හරි කෙනෙක් අවුස්සලා සමහර වෙලාවට කෝපසිතක් ඇති කරගන්නවා. නොඑක ආකාරයෙහි පීඩාවන්ට ගැටළු වලට මුහුණ පාන සිදුවන අවස්ථාවන් තිබෙනවා. මේ ධර්ම දේශනාව සිදු කරන දවසේදී ඊයේ දවසේදී මම දැක්කා අන්තර්ජාලය තුල වයස අවුරුදු 16ක් වෙච්ච දරුවෙක් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පොල් පිටක් අරගෙන Tamanගේ මිත්තනියට පහර දෙන අවස්ථාව. එතකොට එයා සමහර ලාට එයාගේ සිත තුළ ඇති කරගත්ත ආඝාතය නිසා මේ අසංකාරික සිත නිසාම පටිඝයේ සිත නිසාම උට බරපතල විදී අකුසල කර්මයකට ජීවිතය තුළ මුහුණ පාන්න සිදු වෙනවා. ඒ නිසා මිනිස්සු Taman කරන ක්‍රියාවට අනුකූලව Tamanට එහි ඵල විපාක ලැබෙන විදිහ ඉතාමත් හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට පේනවා තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි වෙන්නේ Tamanගේ සිත දේශයකට මුල් වීම සඳහා බලපාන කරුණු අපට 10ක් අපට ධර්මයේහි සඳහන් කිරීමක් කරනවා. අංගුත්තර නිකායේ දසක වස්තුවේහි ආඝාතවත්තු සූත්‍රය මේ කාරණා විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අපට දේශනාවට කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නිසා ඔබ දන්නවා මේ දස ආඝාත වස්තු වල සඳහන් වෙනවා අපේ සිතට දේශීය උපදින්න පුළුවන් කවුරු හරි මිනිස්සෙක් මුල් කරගෙන මෙයා මට ඉස්සර කාලයේදී යම් දේවල් අකටයුතුකම් කළා. ඒ නිසා මගේ සිත තුළ දැමුත් මෙයාට වෛරයක් තියෙනවා. මේ දැමුත් මට මෙයා අකටයුතුකම් කරනවා. මෙයා අනාගතෙත් මට යම් ආකාරයේ අකටයුතුකම් සිද්ධ කරනවා. ඒ නිසා අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් පදනම් කරගෙන කිසියම් මිනිසෙක් ඉලක්ක කරගෙන අපේ සිත තුළ දේශයක් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්න පුළුවන්. බනින්න පුළුවන්. මා ප්‍රියමනාප කරන පුච්චලයාට මා කැමති කෙනාට අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් මෙයා යම් අයහපත් දේවල් කරනවා. මගේ දරුවට අයහපතක් කරනවා. මගේ දියණියට යහපතක් කරනවා. මගේ සාම්පුරුෂයාට බිරිඳට අයහපතක් කරනවා. මේ විදිහට අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් පදනම් කරගෙන යම් ආකාරයේහි කාරණාවන් මුල් කරගෙන අපේ සිත තුළ දේශයක් උපදින්න පුළුවන්. අපි අප්‍රිය කරන මිනිස්සෙකුට මෙයා ඉස්සරත් හොඳට සැලකුවා. දැමුත් එයා හොඳට සලකනවා. අනාගතෙත් මෙයා හොඳට සලකනවා. මෙන්න මේ කියන ආකාරයකට පුජ්‍යලයන් අරමුණු කරගෙන ඔබට ඔබේ සිත තුළ යම් ආකාරයේහි දේශ සහගත සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ධර්මයේ පදනම් කරගෙන පවා යම් ආකාරයේහි කේන්ති ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්.
අවුව තියෙන කොටත් වැස්ස තියෙන කොටත් අපේ සිත පැරෙන අවස්ථාවන් තිබෙනවා. ඔබ දන්නවා පහුගිය කාල පරිච්ඡේදය තුළ දැඩි වශයෙන් වර්ෂාපතනයේ ඇදහැලෙනකොට දේශගුණික තත්ත්වය වෙනස් වෙනකොටත් අපි වැස්සට බයිනවා, සමාජයට බයිනවා, රටට බයිනවා, ලෝකයට බැනීම සිදු කරනවා. ඒකට මේ හැම වෙලාවක් තුළදීම අපට පේනවා අපේ සිත තුළ දේශයේ උපදින්න අවශ්‍ය කරන මූලික ධර්මතාවන් ගොඩ නැගින්නේම වෙන කෙනෙකුගේ සිතක් තුළම නෙමෙයි, එය උපදින්නේම ඔබේ සිත තුළමයි. ඒ නිසා දේශයක් ඇති වෙනවා යයි කියලා කියනකොටම අපි කල්පනා කළ යුතු වන්නේම එය ඔබට, ඔබේ සිතට, ඔබේ ජීවිතයට එය යහපත් ආකාරයකට බලපාන කාරණාවක් නෙමෙයි. අභිධර්මයේ සඳහන් කරපු ආකාරයකට අපේ දේශමූලික සිත් වලින් එකක් අපේ සිත තුළ ඇති වෙනවා. ඒ තමන්ම සිත තුළ ඇති කරගන්නා දේශ සහගත ස්වභාවය. මෙන්න මේ කාරණාව ඇති වෙනකොට ලෝකයේ තුල විශාල ගැටුමක් ඇති වෙනවා. ඔබ බලන්ට ඔබ කතා කරන හැම වෙලාවක් තුළදීම ඔබ හැම වෙලාවක් තුළදීම hina වෙලා සිටිනවාද? ඔබ හැම වෙලාවක් තුළදීම ප්‍රියමනාප විදිහට සිටිනවාද? තවත් කෙනෙකුට කතා කරනකොට ඔබ ප්‍රියමනාප විදිහට කතා කරන්නේ, සිනහ වෙලාද කතා කරන්නේ. එසේ නැත්නම් ඔබේ සිත තුළ දැඩි කේන්තියක්, කෝපයක් තියාගෙන එය පාලනය කරගෙන ඔබ කතා කරනවාද? මේ හැම වෙලාවක් තුළදීම පින්වත්නි ඔබ දකින්න ඕන, බලන්න ඕන ඔබේ සිත ඇතුළේහි දැඩි කෝපසහගත ස්වභාවයක් තියෙනකොට ඔබට මනසට ඒක හිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඔබේ කායික දුබලතාව ඉතාමත් ඉක්මනින් සිදු වෙනවා. මානසික දුබලතාව ඉතාමත් ඉක්මනින් සිදු වෙනවා. ඔබේ මනස මේ තරම් ගින්නකට අසු වෙලා තිබෙනකොට ඔබේ ශාරීරික වශයෙන් තිබෙන රෝගකාරක තත්ත්වයන් ඉතාමත් වැඩි වෙනවා. හෘදයාබාධ වැඩි වෙන්න පුළුවන්. ඔබට තියෙන සීනි අමාරුව වැඩි වෙන්න පුළුවන්. ඔබේ අධි රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ශරීරය තුළ තිබෙනා වූ ඥාන ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් වටිනවද? ආඝාත පටිවිනි සූත්‍ර දේශනාවේදී අපිට පැහැදිලි කරන්නේම අපේ සිතට කිසියම් පුජ්‍යලයක් ඉලක්ක කරගෙන කේන්තියක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙනවා නම් අපි දන්න අපි පුජ්‍යලයන් අරමුණු කරගෙන තමයි අපිට මේ කේන්තිය, වෛරය, ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ. ජීවිතයේ සමහර වෙලාවට ඔබ හිතන්න කල්පනා කරන්න කවදා හෝ දවසක ඔබේ සිතට කේන්තියක්, වෛරයක්, ක්‍රෝධයක් ආපු අවස්ථාවක්. ඒ කේන්තියක්, වෛරයක්, ක්‍රෝධයක් ආපු අවස්ථාවකදී ඔබ තාමත් ඒ සිතවිල්ල ඒ විදිහටම තියාගෙන ඉන්නවා නම් ඔබ ඔබේ ජීවිතයේ තුල අකුසලයේ බලවත් වෙන්න ඔබ ඉඩකඩක් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ ක්ලේශ සහගත සිතවිල්ල ඔබ නැති කරගන්නට, කලමනාකරණය කරගන්නට අවශ්‍ය කරන හොඳ ක්‍රමවේදයක් ආඝාත පටිවිනි සූත්‍ර දේශනාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මම එතනදී එක කාරණා දෙකක් පවණක් පාදක කරගෙන අපි මේ පුන්න ස්වාමින් වහන්සේගේ චරිතාපදානයත් එක්ක සඳහන් වෙන පුන්නෝවාද සූත්‍රයට අපි යමු. ඒ තුලින් පුළුවන්කමක් තිබෙනවා ඔබට යම් දෙයක් ඔබේ මනසට ග්‍රහණය කරගන්න. සාරිපුත්ත තෙරුන් වහන්සේ මේ ආඝාත පටිවිනි සූත්‍ර දේශනාවේදී තමන්ගේ සිතට යම් කේන්තියක්, වෛරයක් එන විට ඒ කේන්තිය, වෛරය කලමනාකරණය කරගන්නා කාරණාවන් පිළිබඳව 5 ආකාරයකට පැහැදිලි කිරීමක් කළා. පින්වත් මේක ඉතාමත්ම හොඳ තර්කානුකූලව විද්‍යාත්මක ක්‍රමයක්. අපට අපේ ජීවිතයේ තුළ මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් නම් දෛනික ජීවිතයේ තුළ මේ ක්‍රමය භාවිත කරන්න බලන් ගොඩාක් වටිනවා. ඒතකොට ධම්ම විචය කියලා කියන්නේත් මෙන්න මේ කාරණාවටමයි. ධම්ම විචය කියලා කියන්නේ ඔබට මේ ධර්ම කාරණාව පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරන්න හැකියාවක් තිබෙනවා නම්, සිතන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඔබේ ධර්ම මනසිකාරයේ බවට පත් වෙනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ අපිරිසුදු කාය සමාචාරහා පිරිසුදු වාක් සමාචාරය ඇති පුජ්‍යලයා පිළිබඳව. අපි දන්නවා සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ ඔවුන්ගේ වචනය ඉතාමත්ම අපිරිසුදුයි. හැබැයි සමහර ඇත්තන්ගේ ක්‍රියාවන් ගොඩාක් හොඳයි. සමහර ඇත්තන්ගේ ක්‍රියාවන් ගොඩාක් හොඳයි. හැබැයි සමහර ඇත්තන්ගේ වචනය හොඳ නෑ, කට හොඳ නෑ කියලා කියනවා. අපි කොටින්ම මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම සමහර ඇත්තන්ගේ කට හොඳ නෑ. Tamanගේ කටින් පිට කරන වචන, ඒ කියන දේවල් ඒවා කිසිදු කෙනෙකුට ප්‍රියමනාප භාවයක් ඇත්තේ නෑ. තවත් කෙනෙකුට හිංසාවක්, පීඩාවක් ඇති වෙන ආකාරයට තමයි කතා කරන්නේ නොයෙකුත් දේවල්. හැබැයි ඔහු යම් යම් ක්‍රියාවන් සිදු කරනකොට ඒ ක්‍රියාවන් වලදී හොඳ ක්‍රියාවන් දකින්න පුළුවන්. තවත් කෙනෙකුගේ ජීවිතය තුළ දකින්නට නොලැබෙන ආකාරයෙහි යහපත් වූ ක්‍රියාවන් සිදු කරනවා.
දැන් උදාහරණයක් විතර මම ගත්තොත් එහෙම මේ කාලේදී ඊ타ත්ම කට නරක ඒ වගේම පරුෂ වචන කියන ඒ විදියට නොයෙක් ආකාරයේහි හිංසාවන් පීඩන අනිත් අයට කරන මිනිස්සෙක් මේ කාලේදී අපි හිතමුකෝ එයා ගිහිල්ලා මේ පාරේ ජීවත් වෙන අහිංසක මිනිසුන්ට කැම වෙලක් දෙනවා. පාරේ ජීවත් වෙන සුනකයන්ට කැම වෙලක් දෙනවා. ඒ විතරක් නෙමෙයි පාරේ කවුරු හරි කෙනෙක් වැටිලා ඉන්නකොට රෝගියෙක් වැටලා ඉන්නකොට මිනිස්සු කවුරුත් සමහරලට මේ කාලේදී ළඟට කෙට් වෙන්නේ නැහැ. හැබැයි ඔහු එක්තරා ආකාරයකට තමන්ගේ ජීවිතය තුළ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයට අනුකූලව ඒ පුජ්‍යල ළඟට ගිහිලා ඔසවා ගන්නවා නම් මරණයට පත්වෙච්ච කෙනෙක් නම් ඒ මරණයට පත්වෙච්ච කෙනා වූ ඔසවාගෙන යනවා නම් රෝහලකට පමුණුවනවා නම් ඒ වගේම අනතුරක් සිදුවෙච්ච වෙලාවකදී තැනට පැනට ක්‍රියාත්මක වෙලා ඔහු තමන්ගේ ජීවිතේ ඒ වෙනුවෙන් කැපකිරීමක් කරනවා නම් කට හොඳ නැති වුණාට ක්‍රියාව හොඳයි. හැබැයි අපිට පේනවා මේ වගේ පුජ්‍යලෙක් අපට දකිනකොට බලනකොට අපේ සිතට කේන්තියක් වෛරයක් එනවා නම් අපි අනිවාර්යයෙන්ම කල්පනා කළ යුතු වන්නේ ඒ පුජ්‍යලයාගේ යහපත් වූ ක්‍රියාව. ඒ නිසා පාංශකෝලික භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයක් පිළිබඳව තමයි මේ දේශනාවට පදනම් වෙලා නිදසුනක් විදිහට පැහැදිලි කරන්න එක දීර්ඝ විතර පැහැදිලි කර යුතු කාරණාවක්. ඒ නිසා කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට පාංශකෝලික භික්ෂුන් වහන්සේ කෙනෙකුට චීවරයක් සකස් කරගන්න අවශ්‍ය නම් ඒ චීවරයක් සකස් කරගන්න අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේ පාරේ ගමන් කරනකොට ඊ타ත්ම ජරා ජීර්ණ තත්යකට පත් වෙච්චි රිදි කැබල්ලක් තිබෙනවා. ඒ රිදි කැබල්ල අයින් කරලා එයා යහපත් රිදි කැබල්ල අරගෙන චීවරයක් සකස් කරගන්නවා වගේ අර මිනිස්සුගේ ජීවිතයේ තුල තියෙන යහපත් වූ ක්‍රියාව දකින්න ඕනේ. ක්‍රියාව නරක වෙන්න පුළුවන්. හැබැයි යහපත් වචන කතා කරනකොට ඒ යහපත් වචන පිළිබඳව හිතන්න අවශ්‍ය වෙනවා. පින්වත්නි කෙටිම සඳහන් කළොත් අපිට කිසියම් මිනිසෙක් ඉලක්ක කරගෙන ඒ ඉලක්ක කරගත්ත වෙලාවේදී යාගේ ජීවිතයේ තුල අපට යා පිළිබඳව කේන්තියක් වෛරයක් ඇති වෙනවා නම් අල්ලපු ගෙදර කෙනා වෙන්න පුළුවන්, සාම්පුරුෂයා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, තවත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්යාගේ ජීවිතය තුළ තියෙන යහපත් වූ දේ ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. පුංචිම හරි යහපත් දෙයක් තිබෙනවා නම් ඒ යහපත් දේ මෙනෙහි කරන්නට එතකොට ඔබේ කේන්තිය නැති කරගන්න පුළුවන් එක ක්‍රමවේදයක් විදිහට සඳහන් කළා. මේක බොහොම අපිට පේනවා සංසාරය තුළ සමහර වෙලාවට මිනිසුන්ගේ ජීවිතත් එක්කම බද්ධ වෛරයකින් යුක්තව ජීවත් වෙන මිනිසු ජීවත් වෙලා තියෙනවා. සේරි වාණිජික ජාතකය ගත්තත් අපිට පේනවා භවයෙන් භවයටම බුදුරජාණන් වහන්සේට දේවදත්ත වගේ කෙනෙක් අපිට පේනවා වෛරක්කාරයෙක් විදිහට ජීවිතය තුළ මුණ ගැහුණා. ජීවිතේ අපිට බුදුවරයෙකුටත් වෛරක්කාරයෝ මුණ ගැහෙනවා නම් මේ සාමාන්‍ය ජීවිතය තුළ අපිට වෛරක්කාරයෝ ඉන්නවයයි කියලා කියන එක අපව හිංසාවට පීඩාවට පත් කරන්න මිනිස්සු ඉන්නවයයි කියලා කියන එක පොදු දෙයක්. ඔබ දක්ෂ වෙන්න ඕනේ එතනදී කොහොමද අපි ගනුදෙනු කරගන්නේ කියලා. ඒ නිසා මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තත් සමාජ විද්‍යාව පැත්තෙන් ගත්තත් මේ කාරණාවන් බොහෝ දේවල් විග්‍රහයකට ලක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. එක්තරා තාත්තෙක් Tamanගේ පුතා හරියට කේන්ති ගන්න වෙලාවේදී පුතාට කියලා තිබිච්ච දේ තමයි ඇන වගයක් ගෙනත් දීලා මේ ඇන ටික කේන්තියන හැම වෙලාවක් තුළදීම ඉස්සරහා කණුවක් තියෙනවා. ඒ කණුවේ ගහන්න කියලා කියනවා. ළමයට කේන්තියනකොටම කරන්නේ මිටියක් අරගෙන ගිහලා ඒ ඇණයක් අරගෙන ඒ ඇණේට ගහන එක. ගහගෙන යනවා. දවසින් දවස ගහගෙන යනවා. අන්තිමට ඔහුට තේරෙනවා Tamanගේ හිත තුළ තියෙන මේ බලවත් කෝපිය තුළ තිබිච්ච ස්වභාවය තාත්තා පුතාට ඉතාමත්ම හොඳින් අවබෝධ කරලා දෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ සුණාපරන්ත දේශයට වැඩම කරන මේ පුන්න තෙරුන් වහන්සේට මේ ආඝාත පටිවිණී සූත්‍ර දේශනාවේ තිබෙන කාරණාවන් සහ නිකුත් බොහෝ කාරණාවන් Tamanගේ ජීවිතයට හොඳ කළමනාකරණයක් ඇති කරගන්නට උන්වහන්සේට හැකියාවක් තිබුණා. අපි දක්ෂ වෙන්න ඕනන්නේ බොහොම නරක මිනිසුත් එක්ක ජීවත් වෙනකොට. ඔබ කොයිතරම්නම් නරක මිනිසුත් එක්ක ජීවත් වෙන විට ඔබ කොයිතරම්නම් හොඳට ජීවත් වෙනවද? ඔබ කොයිතරම්නම් හොඳින් කළමනාකරණය කරගෙන ජීවත් වෙනවද? එතනදී තමයි ඔබේ දක්ෂකම කියලා කියන එක. ධර්මයේ ඔබේ ජීවිතය තුළ පුහුණු ඇති කර ගැනීම කියන කාරණාව වඩාත් හොඳින් ඉස්මතු කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට සඳහන් කරනවා සුණාපරන්තය ඔබට එහි මිනිස්සු සුණාපරන්ත දේශයට ගියාට පස්සේ ඔබට මිනිස්සු හරියට ආක්‍රෝෂ පරිභව කරනවා, නිന്ദා පරිභව කරනවා. අර නව ආඝාතක වස්තු වලින් ඔබට නිന്ദා අපහාස කිරීමක් කරන. එතකොට ඔබට භාවනා කරන්න බෑනේ. ඒ වෙලාවේදී පුන්න තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ ස්වාමීනි එහෙම කළාට මේ මිනිස්සු හරි හොඳයි. හේතුව මොකද ස්වාමීනි? මට මේ මිනිස්සු අතින් පහර දීමක් සිද්ධ කරන්නේ නෑනේ. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුන්න තෙරුන් වහන්සේ
ඔබට ඒ මිනිස්සු අතින් පහර දීමක් කළොත් ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමීනි, ඒ මිනිස්සු හරීම හොඳයි. අපි කොහොමද කියන්නේ මිනිස්සු අපිට ගහනකොට හොඳයි කියලා. නමුත් පුන්න තෙරුන් වහන්සේ සඳහන් කරන ස්වාමීනි, මේ මිනිස්සු ඒකාන්තයෙන් හොඳයි. භද්‍රයි, යහපත්. හේතුව මොකද? ඒ මිනිස්සු මට මේ ගල් කැට වලින් පහර දීමක් සිදු කරන්නේ නැහැනේ. පුන්නය, මේ මිනිස්සු ඔබට ගල් කැට වලින් පහර දීමක් සිදු කළොත් එහෙම කොහොමද ඔබේ සිත පිහිටන්නේ? ඔබේ හිත වෙනස් වීමකට ලක් වෙන්නේ නැද්ද? අනේ ස්වාමීනි, මේ මිනිස්සු හරිම යහපත්. හේතුව මොකද? ඒ මිනිස්සු මට දඬු මුගුරු වලින් පහර දීමක් සිදු කරන්නේ නැහැනේ. පුන්නය, ඔබට ඒ මිනිස්සු යම් වෙලාවකදී දඬු මුගුරු වලින් පහර දුන්නොත් ඔබේ සිත වෙනස් වෙනවානේ. ඔබ පීඩාවටපත් වෙනවානේ. අනේ ස්වාමීනි, මේ මිනිස්සු හරිම හොඳයි. ඇයි එහෙම කියන්නේ? ස්වාමීනි, ඒ ඇත්තෝ මට ආයුධ වලින් පහර දීමක් සිදු කරන්නේ නැහැනේ. පුන්නේ, ඔබට යම් වෙලාවකදී ඒ ඇත්තෝ ඔබට ආයුධ වලින් පහර දීමක් සිදු කළොත් ඔබේ සිතට වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? කෝපයක් ඇති වෙන්නේ නැද්ද? අනේ ස්වාමීනි, ඒ මිනිස්සු ඉතාමත්ම හොඳයි. යහපත් මිනිස්සු. ඒ මිනිස්සු භද්‍ර මිනිස්සු. හේතුව මොකද? ඒ ඇත්තෝ මගේ ජීවිතේ තොර කිරීමක් කළේ නැහැනේ. භාග්‍යවතුන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට සඳහන් කරනවා, යම් විදියකින් ඔබට ඔබේ ජීවිතයේ තුල තියුණු ආයුධ වලින් පහර දීමක් සිදු කරලා ඔබේ ජීවිතේ විනාශ කළොත් ඔබේ සිත කේන්ති ගන්නේ නැද්ද? විනාශ වීමකට ලක් වෙන්නේ නැද්ද? ස්වාමීනි, මේ මිනිස්සු පිළිබඳව මගේ කිසිදු ආකාරයක සිත තුල විනාශ වීමක් ඇති වෙන්නේ නැහැ. හේතුව මොකද? මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අහපු කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පුහුණු කරපු කෙනෙක්. මේ පිළිකුල් සහගත ස්වභාවය පිළිබඳව, ලෝකයේ තුල තිබෙන ඇත්ත ස්වභාවයේ தත්ත්වය පිළිබඳව මම ඉතාමත්ම හොඳින් අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ අවබෝධය ඇති කරන්න මම උත්සාහ කිරීමකුත් කරනවා. ඒ නිසා මගේ සිත කිසිසේත්ම විනාශ වීමකට ලක් වෙන්නේ නැහැ. මේ ලෝකීන සත්‍යයන් පිළිබඳව කිසිදු ආකාරයක මගේ වෛරයක්, කේන්තියක්, කෝපයක් ඇතිවීමක් සිදුවන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේගේ මේ විශිෂ්ට චරිත ස්වභාවය ඔබට පුළුවන් ද ඔබේ ජීවිතය තුළ එහෙම කියන්න. බලන්න, අර ආඝාත පටිවිණී සූත්‍රය විශේෂයෙන් පාදක කරගත්තට පස්සේ එහි තිබෙන ධර්ම කාරණාව තමයි මෙතනදී වඩාත් හොඳින් මෙනෙහි කරන්න පුළුවන්. අපි අපේ සිතට කේන්තියක්, වෛරයක් ඇති වෙනකොට ඔබේ බිරිඳ ඔබට බනිනකොට ඔබ ඉවසාගෙන සිටින්න පුළුවන් නම්, ඒ ඉවසාගෙන සිටින වෙලාවේදී ඔබට බිරිඳගේ තිබිච්ච විශිෂ්ට ගුණයක්, එක ගුණයක් ඔබට මෙනෙහි කරන්න පුළුවන් නම්, ස්වාම්පුරුෂයා ඔබට බයිනකොට ස්වාම්පුරුෂයාගේ තියෙන එක විශිෂ්ට ගුණයක් ඔබට මෙනෙහි කරන්න පුළුවන් නම්, ඔබේ සිතට ඉවසීම ඇති කරගත්තට පස්සේ පුදුමාකාර විදිහේ ජීවිතයේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. අපි ඉක්මන් වීමෙන් ජීවිතයේ බොහෝ දේවල් අහිමි කරගන්නවා. ඉක්මන් වීම කියලා කියන්නේ මිනිස්සෙකුට ජීවිතයේ තුල සාංශාරික වශයෙන් මේ ජීවිතය තුලත් මහා දුක් ගොඩකට මුහුණ පාන සිද්ධ වෙනවා. සිරබත් කරන බොහෝ මිනිසුගේ ජීවිත දිහා බලනකොට මේ ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න පුළුවන්. සුරාපරන්ත දේශයට වැඩම කරපු පුන්න තෙරුන් වහන්සේ සකල විද කෙලෙස් නැති කරලා උන්වහන්සේ රහත් ඵලයටපත් වෙනවා, පරිනිර්වාණයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච මේ විශිෂ්ටම ස්වභාවය ඉතාමත් ඉහළින් අගය කිරීමකට ලක් කළා. අද අපට මේ දේශනාවේදී පුණ්‍යවාද සූත්‍ර දේශනාවේදී මා දේශනා කරන්න ඉදිච්ච මේ ධර්මතාව කියලා කියන්නේ, ධර්ම කාරණාව කියලා කියන්නේම මේ කාල පරිච්ඡේදයේ තුල අපට අපේ ජීවිතයේ තුල බඩගින්නත්, කෝපගින්නත් අපට ඉවසාගෙන ජීවිතය ගත කරන්න පුළුවන් නම්, ගැටීමක් ඇති නොකරගෙන ජීවිතය ගත කරන්න පුළුවන් නම්, ධර්ම මානසිකාරයකට ඔබේ සිත යොමු කරගන්න පුළුවන් නම්, ඔබ සුන්දර මිනිසෙක් වෙයි. හොඳ අම්මා කෙනෙක් වෙයි, හොඳ තාත්තා කෙනෙක් වෙයි, හොඳ සීයා කෙනෙක්, ආච්චි කෙනෙක් වෙයි. ජීවිතයේ බය නැතුව ඔබට මුහුණ දීමේ ආත්ම ශක්තිය ජීවිතය තුළ ගොඩ නැගෙනවා. ඒ නිසා කේන්තියක්, වෛරයක් ඇති කරගෙන කටයුතු කිරීම නිසා අපිට හැමදාමත් අපේ සිත තුළ අසහනෙන් යුක්ත ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. පින්වත්නි, ඔබට මේ උතුම් ධර්ම කාරණාව පිළිබඳව මේ වෙලාවේදී දේශනා කරමින් ජීවිතයට සැනසීම උදා වේවා, කිසිම කරදරයක්, උපද්‍රවයක් ඇති නොවේවා, ජීවිත අවබෝධය ඇතිවා, චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්නට මේ උතුම් දේශයත් දේශනාවත් ජීවිතයට ශක්තියක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ රාත්‍රී කාලයේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වය ලබා දුන්නා අංක 310 3C හිමුටාන පාර අංගොඩ පදිංචි රූපා ගුණවර්ධන මෑණියන් විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2021 පස්වෙනි මාසයේ 31 වෙනි දින එනම් අද දින උපන්දිනයේ සමරන තිබංකා චතුරානි දියණියට සහ 2021 පස්වෙනි මාසයේ 18 වෙනි දින
උපන්දිනයේ යෙදුණු සංජය චතුරජිත් ගුණවර්ධන පුතණුවන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ හා ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් මේ භවයේදීම ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම සහ net කාර්ය මණ්ඩලයේ දර්ශන පුතණුවන්ට සහ අනිකුත් සෑම දෙනාටම ආශිර්වාද කරන්නටත් රෝබියෙන් සිටින සියලුම ලංකාවාසී සහ ලෝකවාසී සැමට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මියගිය පවුලේ සැමට ලක්වැසි ලෝකවාසී සැමට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු මේ මෑණියන්ට රූපා ගුණවර්ධන මෑණියන්ට විශේෂයෙන් අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ගමන් අද උපන්දිනයේ සමරන තිවංකා චතුරානි දියණියට අපේ ආශිර්වාදය, ඒ වගේම 18 වෙනි දින උපන්දිනයේ සැමරු සංජේ චතුරජිත් ගුණවර්ධන පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හාමුදුරුවෝගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ජීවිතයට කිසිම කරදරයක් බාධකයක් විපත්තියක් ඇති නොවේවා. කොරෝනා වසංගත තත්ත්වයෙන් කිසිම කෙනෙකුට කරදරයක් බාධකයක් ඇති නොවේවා. යම් යම් රෝගකාරක තත්ත්වයන්ට පත් වෙලා සිටිනවා නම් ඒ සියලු දෙනාම සුවපත් භාවයට පත් වේවා. අනන්ත බුදු ගුණ බෙලෙන් අනන්ත තිරුවන්ගේ ගුණයෙන් ශක්තියෙන් බලෙන් හැම දිනාගේම ජීවිත යහපත් වේවා. මේ රෝබිය මේ මිහිතලෙම තුරන් වේලා හැම දිනාටම ජීවිතයේ වඩාත් යහපත් වූ සුන්දර වූ ජීවිතයක් ගත කරන්නට ධර්ම අවබෝධය ඇති කරගන්නට තිරුවන්ගේ ආශිර්වාදයත් සියලු බෝධීන් වහන්සේලාගේ සියලු චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ශක්තියත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වතුන්ගේ පරම්පරානුගත මිය ගිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා මිය ගිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාති ආගමෙන් ජීවිතේ කැප කරපු විරෝධර රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිත මෙහෙවරක් කළා අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සියලුම අල්පී ශාක්‍ය මහේසක්‍ය දෙවියන්ටත් මේ ගිය සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.